සාදු 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 නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. ගරුතර මහා සංඝරත්නයන් අවසර, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට ඔබ දන්නවා ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත ඔස්සේ සාකච්ඡා කරමින් සිටින්නේ මේ බුද්ධ ශාසනයේ උතුම් මාණික්‍ය 37 ලෙස භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව එහිදී අප සාකච්ඡා කරමින් සිටින සතර සතිපට්ඨානෙහි කායානුපස්සනාවට ආйти කාරණාවන් පිළිබඳව ආනාපාන සතිය, ඉරියාපතය, සති සම්පජාන්‍ය, අසුභය, ධාතු මනසිකාරය, ඊළඟට නවසීවතිකය කියන කරුණ. නවසීවතිකයේ පිළිබඳව තමයි මේ වන විට අප සාකච්ඡා කරමින් සිටින්නේ. එතකොට මේ ආකාරයෙන් අප ගියවර වැඩසටහනේ නවසීවතිකයට අදාළව කරුණු කාරණාවන් දෙකක්, ඒ භාවනාවන් දෙකක් පිළිබඳව සාකච්ඡා කළා. මොකද අදත් ඒට අදාළවම වෙනම මේ හරි ලස්සන කරුණක් තිබෙනවා. ඒ තමයි අප ගියවර වැඩසටහන අවසන් කරනකොට ඉතින් අවසන් කළේ ඔබට මතක ඇති මේ උද්දුමාතක සංඥා, විනීලක සංඥා ආදී සංඥාවන් පිළිබඳව. කොහොමද මේ ජීවිතයට කෙනෙක් ඒ පුරුදු කරගන්නේ කියන කරුණ එතනින් තමයි අවසන් කළේ. ඒතර අද එතන සිට තමයි අපට සාකච්ඡාව ආරම්භ කරන්න තියෙන්නේ. වෙනද වගේම අපි මේ උතුම් ධර්ම සාකච්ඡාවට අපේ ධර්ම කාරණාවන් කියලා දීම පිණිස අපේ පින්න ස්වාමීන් වහන්සේ අදත් කරුණාවෙන් යුක්තව වැඩම කරන්නට යෙදුණා. ප්‍රථමයෙන්ම අපේ පින්න ස්වාමීන් වහන්සේ নমස්කාර පූරකව ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. අද මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා දායකත්වය දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිවිසෙන පින්වත් දියණියකගේ දායකත්වයෙන් යුක්තව වශයෙන් සඳහන් කරනවා. ඉතින් මේ පින්වත් දියණියගේ දායකත්වයෙන් ඒ දියණිය තුළු හැම දිනම එක්කාසු කරගනිමින් අපි මේ පින්තුනුත් එක්කාසු කරගෙන ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අවසරයි පින්න ස්වාමීන් වහන්සේ. ස්වාමීනි, දැන් ගියවර වැඩසටහනේ අප සාකච්ඡා කරලා අවසන් කළා, මූලිකව විස්තර කළා නවසීවතික භාවනාවන් වලින් ඒ සීවතික භාවනාවේ පළවෙනි එකත් දෙවෙනි කරුණත් ගැන කතා කළා. ස්වාමීනි, එහිදී පළවෙනි කරුණේදී ස්වාමීන් වහන්සේ විස්තර වුණා අර මලකුණ ඉදිමෙනවා, නිල් පාට වෙනවා, ඒ වගේ කරුණක්. ඒ කරුණත් අර එකින් එක වෙන් කරගනිමින් සංඥාවක් ගැන දැන් අපි ඇත්තටම අහලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ ගොඩාක් ධර්මයේ කියවනකොට පොදුවේ අපි අහලා තියෙන අට්ටික සංඥාව කියන කරුණ ගැන විතරයි. ඒ වගේම මේ උද්දුමාතක සංඥාව, විනීලක සංඥාව ආදී විදිහටත් ධර්මයේ විස්තර වෙනවා. ඒකට ගියවර නතර කරේ ස්වාමීන් වහන්සේ එතනින්. ස්වාමීන් වහන්සේ ඇත්තටම අපිට කරුණාවෙන් පහදලා දෙන්නකො මේ උද්දුමාතක සංඥාව. දැන් අට්ටික සංඥාව වගේ අපේ ස්වාමීන් වහන්සේ ගියවර වැඩසටහනක ඔබට මතක ඇති පින්වත්නි විස්තර කළා. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ උද්දුමාතක සංඥා, විනීලක සංඥාව කියන එක භාවනාවක් විදිහට කොහොමද පුරුදු කරගන්නේ? අවසර ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තටම දැන් අපි අට්ටික සංඥාව ගැන පැහැදිලි කරගත්තනේ වැඩසටහන් කීපයකට කලින්. දැන් මෙතන නවසීවතික භාවනාවන් භාගතුන් වහන්සේ විස්තර විභාග වශයෙන් වෙන් කරලා සමහර අවස්ථාවල දේශනා කරපු තැන් තියෙනවා. ඒකේදී සංයුත්ත නිකායේ සහ අංගුත්තර නිකාය ආදී පොත් වහන්සේලාගේ සඳහන් වෙන දේශනා කිහිපයක තියෙනවා උද්දුමාතක සංඥා, විනීලක සංඥා, විපුබ්බක සංඥා කියලා. ඒ ශරීරයේ මৌলিক අවස්ථාවන් පිළිබඳව කියන කුණු වෙලා යන පටන් ගන්නතර පස්සේ සිදුවෙන මৌলিক අවස්ථාවන් පිළිබඳව සංඥාවක් විදිහට පුරුදු කරලා ඒක භාවනා මානසිකාරයක් විදිහට පිහිටුවා ගන්න කියන කාරණාව. එතකොට ඒකෙදි මරණ සතියත් ඒ වගේම විපුබ්බක සංඥාදී මේ සංඥාවන් අට්ටික සංඥාදිය භාගතුන් වහන්සේ එක කරුණු කිහිපයක් විදිහට තමයි පෙන්ලා දෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ජීවිතය ගත්තාම එතකොට මේ ජීවිතේ මේ කය හා සම්බන්ධ ස්වභාවයක් නේ අපි මේ කතා කරන්නේ. එතකොට මේ කායික ස්වභාවය නෝනින් විමසන ශ්‍රාවකයෙකුට
අරමුණක් විදිහට ගන්න පුළුවන් ඔය කියන මේ විනීලක සංඥාව, උද්දුමාතක සංඥාව ඉස්සෙල්ලාම උද්දුමාත කියන්නේ ඉදිමුණු ශරීරය. ඒතකොට ඉදිමුණු ශරීරයේ ස්වභාවය හොඳට අවධානයෙන් බලනවා. දැන් අර අපි ඇටසැකිල්ල උඩින් නම් පහළටත් පහළින් නම් උඩටත් වෙන් කර කර බලනවනේ. එතකොට ඒ ක්‍රමයට මේ ශරීරයේ ඉදිමුණු ශරීරය, ඒ ඉදිමිච්ච ශරීරයේ ස්වභාවය හොඳට හිතට පුරුදු කරගන්නවා. සංඥාවක් විදිහට. ඒ කියන්නේ ඒක හඳුනා ගන්න හොඳට ඊට පස්සේ ඒක මෙනෙහි කරලා ඒ මෙනෙහි කරපු සංඥාවක් විදිහට මෙනෙහි කරපු ඒ අරමුණ ඉදිමුණු ශරීරයේ ස්වභාවය හිතින් මවා ගන්නවා, හිතේ පිහිටුවා ගන්නවා. එතකොට හිතේ පිහිටුවාගත්තු සංඥාව හොඳට තමන් ඉදිරියේ තමන්ට මේ දැස් පියාගත්තත් දකින්න ලැබෙනවා. එතකොට ඒකට තමයි උද්දුමාතක සංඥාව කියලා කියන්නේ. ඉදිමුණු ශරීරයේ ස්වභාවය. ඊළඟට විනීලක සංඥා. විනීලක සංඥා කියන්නේ නිල් වෙච්ච ශරීරයක් දැක්කහම ඒ ස්වභාවය. එතකොට මේකෙදී අපිට විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අමුසොහනට ගියාම අපි අමුසොහනේ දකින්නේ විවිධාකාර ස්වභාවයටපත් වූ මලකුණුනේ. එතකොට අපි ඒ දකින්නේ සමහර ලාවට නිල් පාට වෙච්ච එකක්. මලකුණ. එහෙම නැත්නම් ඉදිමිච්ච ශරීරයක්. එහෙම නැත්නම් මුලින්ම දකින්න හම්බ වෙන්නේ සරව කියන්නේ වැක්කිරෙන කට දෙපැත්තෙන් නාස් සිදුර වලින් කන් සිදුර වලින් සහ ශරීරයේ පුපුරල තැන් තැන් වලින් ඉදිමිලා සරව වැగిරෙන ශරීරයක්. ඒතකොට මේක දැකපු ගමන් ඒ යෝගාවචර භික්ෂුව අතීතයේ කලේ ඒක තමන් සංඥාවක් විදිහට පුරුදු කරගන්නවා. මේ කියන්නේ ඒක දිහා හොඳට බලාගෙන ඉඳලා ඒ බලාගෙන ඉන්නකොටනේ අර අපි අර කලින් කිව්වා වගේ ස්වාමීන් වහන්සේ නමකට සිතේ රාගය උපන්නේ. ඒ වගේ බොහෝ අවස්ථා සඳහන් වෙලා තිබෙනවා අපදාන පාළි ආදී මේ සටහන් වල මේ ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලාගේ හිතේ රාග ඉපදිච්ච අවස්ථාව ගැන තේරගතාවල විශේෂයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ තේරගතා අට කතාවල සඳහන් වෙනවා. එතකොට ඒ වගේ අර ඒ දකින අරමුණ ඒ මොහොතේ දකින අරමුණ ඒක සංඥාවක් විදිහට පුරුදු කර ගැනීම. ඉතින් ඒක ඇත්තටම අතීතයේ හරීම සුන්දර භාවනාවක් විදිහට පැවතිලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා අතර දැන් අපි හිතන්නේ මලකුණක් දැකීම අසුබයි කියලානේ. නමුත් ඒක නිෂ්කාමී ජීවිතයක් කැමති කෙනාට ඊටාම සොඳුරු දසුණක්. ඒ කියන්නේ යා වැඩිපුර එතකොට බලවත් කැමැත තියෙන නිෂ්කාමී බවට. හිතේ කැමැත තියෙන විරාගී බවට. විරාගී බවට කැමති කෙනාට ඒ වගේම ශරීරයේ ඇත දකින්න කැමති කෙනාට නිල් වෙලා ඉදිමිලා සැරව වැగిරෙන ශරීරය දැකීම කියලා කියන්නේ ඒක ඒ ශ්‍රාවකයාට නිස්කාමී බවට උපකාර වෙන ප්‍රිය අංගයක්. කමඨහන කර්මස්ථානයක්. ඒතර ප්‍රිය නිමිත්තක් බවට පත් වෙනවා. දැන් අපි සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තමයි ඒක අප්‍රිය අමනාප අමිහිරි පිළිකුල් ඊළඟට දුර්ගන්ධ දකින්න හොඳ නැති අසුබ මෝසල දෙයක් විදිහට තියෙන්නේ. නමුත් මේ යෝගාවචරයේ ධර්මය අවබෝධ කරගන්න කැමති ශ්‍රාවකයෙකුට ඒක හරි ප්‍රිය නිමිත්තක්. මොකද නිස්කාමී බව තුළ ලැබෙන ලාභය, ලැබෙන යහපත ඒ ශ්‍රාවකයෝ ධර්මයෙන් අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන්. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා ගෞරවය නිසා ඒ ශ්‍රාවකයෝ කැමති තමන්ගේ ජීවිතේ නිස්කාමී ජීවිතයක් බවට පත් කරගන්න. ඒ කැමැත්ත නිසා ලැබෙන්නේ යම් ඒ සඳහා උපකාර වෙන යම් අරමුණක්ද ඒ අරමුණ බොහොම සතුටින් පිළිගන්න සූදානම්. ඉතින් වර්තමානයේ තමයි මරණය ගැන කතා කිරිය මූසල දෙයක් වෙලා තියෙන්නේ. වර්තමානයේ තමයි මලමිනිය කිව්වහම මූසල දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒකනේ ලස්සනට එම්බාම් කරලා පාට ගාලා ලස්සන ඇඳුම් අඳලා හිටියට වඩා ලස්සනට ඔක්කොම සරසලා තියෙන්නේ නේද? ඉතින් නමුත් අතීතයේ එහෙම පෙන්වන්න ගියේ නැහැ. අදට ඉන්දියාවෙත් නැහැ එහෙම. ඉන්දියාවේ කිසිම එම්බාම් කිරීමක් නැහැ. ඉන්දියාව කරන්නේ නහයට පුළුන් කැලි දෙකක් ගැහුවා. මේ ඊට පස්සේ අර තට්ටුවක් ලෑලි තට්ටුවක් උඩ තිබ්බා. මොකක් හරි වස්ත්‍රයකින් කකුල් දෙකත් එක්කම උරහිසට එනකම් පෙරෙව්වා. වැහුවා. ඊට පස්සේ මල් මාලයක් දැම්ම වැඩිම වුණා. ඉතින් දුන් ටිකක් අල්ලලා මේ කාන්තාව යන්නෙත් නැහැනේ පස්සේ මිනිහ අරගෙන. පිරිමෑ විතරයි යන්නේ. එතකොට ඒක මේ පිරිමෑ එක අරන් ගිහිල්ලා ගඟ මේ අයිනේ තියලා ඒ කුඩින් දර ගොඩක් ගොඩ ගහලා ගෙන තියනවා. ඉතින් මේ පිච්චිලා යොරුණක් නැතත් ගින්දර නිමුණට පස්සේ බාගට පිච්චිච්ච සමහරට මල කඳන් මේ ගඟට තල්ලු කරනවා ගහගෙන යන්න. ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝ මෝක්ෂයට විමුක්තියටපත් කරන්නේ මරුණට පස්සේ. ඉතින් මිත්‍යා දෘෂ්ටික ආගම. නමුත් දැන් මේ අපිට ඒ දකින්න වර්තමානයේ ලංකාවේ නැත්තේ
ඒක ඉතින් අර තායිලන්තේ වගේ ප්‍රදේශවලින් අපිට ඒ කියන්නේ ලංකාවට උපසම්පදාව ලැබුණනේ. ඒ ලැබීමත් එක්ක තායි සම්ප්‍රදාය ලංකාවට ගොඩක් බලපෑම් කළා. ඒකත් එක්ක තමයි පාංශුකූලය ඊළඟට ඒ වගේ දේවල් ඊළඟට මේ මරුණට පස්සේ ඒ මිනි එම්බාම් කරනෙව්වා. ඉතින් ඒව දැන් අදටත් වර්තමානයේ බටහිර රටවල මරුණට පස්සේ සති දෙකක් ගියාට පස්සේ තමයි මිනිහක් බාර දෙන්නේ. අඩුම දවස් 16ක්වත් යන්න ඕනේ. ඉතින් එතකන් මේ මිනිහ තියාගෙන ඉන්නවා ප්‍රීසර් කරලා මේ සීල් කරලා ඒවා තියාගෙන ඉඳලා ඊට පස්සේ සත් දෙකකට වගේ පස්සේ තමයි මිනිහ බාර දෙන්නේ. ඉතින් ඒ වගේ අර ඒ වර්තමානයේ තියෙන ස්වභාවයක අපිට මේ ඒ විනීලක සංඥා විභුබක සංඥා කියන දේවල් ඇත්තටම ගන්න ගොඩාක් අඩුයි. ඉතින් නමුත් රූප සටහනකින් වගේ අපිට ඒක සංඥාවක් විදිහට මේ කය ස්වභාවය ගන්න මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් ඒක ලොකු උපකාරයක් මේ ජීවිතය පිළිබඳ තියෙන ඒ යෞවන මදේ ආරෝග්‍ය මදේ සහ මේ ඒ ජීවිතය පිළිබඳ තියෙන මත්වීම නිසා සිද්ධ වෙන අකුසලයෙන් වළකින්න සහ ඒ වගේම ජීවිතය ගැන අවබෝධය ඇති කරගන්න ඒ සංඥාවක් විදිහට මේක පුරුදු කර ගැනීම ලොකු උපකාරයක් වෙනවා. ස්වාමිනී අවසරට ස්වාංශ දැන් එතනදී විස්තර කළා මේ විනීලක සංඥා විපුබ්බක සංඥාවලුත් එක්කම මේ තවත් භාවනාවක් කියනවා කියලා තමයි මේ මරණ සතිය කියන එක. ස්වාංශ කොහොමද මේ මරණ සතිය කියන එක මේ සම්බන්ධ වෙන්නේ කොහොමද නැත්නම් මේ මරණ සතිය කියන එක කොහොමද අපේ ජීවිතේට අපි පුරුදු කරගන්නේ ස්වාමීන් දැන් ඇත්තටම දැන් අපිට උනත් කෙනෙකුට උනත් බොහෝ අයට අද වර්තමානයේ තුල ඉන්න උදේම නැගිටලා දැන් කොහොමද මරණ සතිය වඩන්නේ ඒක නිකන් මේ ඍණාත්මක කල්පනාවක් ඔය වගේ දේවල් තියෙනවා නිසා එහෙත් එක සංස මේ මරණ සතිය කියන එක කොහොමද ශ්‍රාවකෙක් පුරුදු කරගන්නේ නැත්නම් පුරුදු කරගන්න ඕනේ නැද්ද මේ භාවනා ටික ඇද්ද ඒක ඕනේ නැද්ද කොහොමද ස්වාමීස් මරණ සතිය කියන එක බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කරපු භාවනාවක්. මරණ සතිය දැන් සමහර වෙලාවට දැන් භාගතුන් වහන්සේ දේශනා කරපු මරණ සතිය සඳහන් වෙන අවස්ථා තියෙනවානේ අර භික්ෂුන් වහන්සේලා 6 නමක් පැමිණිලා ජීවත් වෙන්න තියෙන කාලය ගැන විමසලා කොච්චර කාලයක් තියෙනවද කියලා හිතන්නේ ඒ කාලය තුල කුසල වඩන්න මහන්සි ගන්නවා කියලා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මරණ සතිය වඩන කෙනා කල්පනා කරන්න කියලා. තමන් උදේ නැගිට්ටට පස්සේ ඇහැරුණාට පස්සේ හිතන්න කියනවා ඊ රාත්‍රියේ මාගේ ජීවිතේ නැති වුණේ නැහැ. නමුත් මේ දහවල් කාලයේදී මාගේ ජීවිතේ මේ හේතු නිසා නැති වෙන්න පුළුවන් කියලා අප්‍රමාදී වෙන්න කියනවා. ඊළඟට රාත්‍රියේ නිදා ගන්න සූදානම් වෙනකොට කල්පනා කරන්න කියනවා මේ දහවල් කාලයේදී මගේ ජීවිතේ නැති වුණේ නැහැ. නමුත් රාත්‍රී කාලයේදී මේ සර්පේ දෂ්ට කරලා මනුස්සක උපද්‍රවයකින් ගත්තු ආහාරයක් දිරව ගන්න බැරුව නැත්නම් මොන හරි කරදරයක් වෙලා සතුරු උපද්‍රවයකින් මේ ආදි වශයෙන් මේ ශරීරය මේ කය මරණයටපත් වෙන්න පුළුවන් කියලා. එතකොට මරණය ගැන සිහි කරන ශ්‍රාවකයා දැන් සමහර අය කියනවා මෙහෙම දෙයක්. අපි අහලා තියෙනවා. ඒ කියන්නේ මරණය අපි ටික කාලයක් මරණ සතිය වැඩුවා දැන් නම් අනේ කාමතකයි. දැන් කරගන්නත් බෑ. දැන් මේකට හිත යන්නෙත් නෑ භාවනා කරගන්නත් බෑ මරණ සතිය සිහි වෙන්නෙත් නෑ කියලා. එතකොට මේකට තියෙනවා අපිට යම් දෝෂයක්. අපි දකින යම් දෝෂයක් තියෙනවා මේ කරන පිළිවෙලේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් සමහර අවස්ථාවලදී දැන් අර කියන දෙවේලේ දකින කුකුලයි කර්මලේ සුදට පේනවා කියලා. ඒ වගේ මේ අපි කුසල් වැඩිීමේදී තියෙන්න ඕනේ අපේ හිත දියුණු වෙන ක්‍රමයක්. ඒ භාගතුන් වහන්සේ තේ ටිසි සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවානේ දේශනා කළා තියෙනවා එක තැන ඉන්න කෙනාට මම ප්‍රශංසා කරන්නේ නැහැ කියනවා. හැබැයි පිරිහින කෙනාට වඩා එයා හොඳයි කියනවා. අපි කලිනුත් ඒ කාරණා මතක් කරා. එතකොට මරණ සතියේදී අපි කල්පනා කරන්න ඕනේ විශේෂ මේ සංසිද්ධියක් තියෙනවා. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවානේ මේ කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන් අවස්ථා ගැන. එක එක අවස්ථාවලදී මෙහෙම මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ගැන මේ ජීවිතේ පවත්වන්න බැරි බව ගැන අනාත්ම බව ගැන. එතකොට ඒ කරුණ උපමා කරලා බලන්න ඕනේ මෙන්න මේ කාරණාව ගැන විමසලා. මේ සිත රාග සහිත වේලාවක මැරුණොත් මේ සිත රාග සහිත වේලාවක මැරුණොත් කොයි තැනකද උපදින්නේ කියලා භාගතුන් වහන්සේ වදාarලා තියෙනවා. අපි යම් පුද්ගලයෙක් ද්වේෂ සහිත මොහොතක මැරුණොත් ද්වේෂේ ක්‍රියාත්මක වෙන මොහොතක මැරුණොත් ඒ පුද්ගලයා එයින් පස්සේ මරණින් පස්සේ උපදින්නේ කොහෙද? මෝහ සහිත සිතක් ඇතුව මැරුණොත් මරණයටපත් වුණොත් කොහෙද උපදින්නේ කියලා. ඒතකොට ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනේ සම්පූර්ණ ලෙස මරණ සතිය ගැන. කොහොමද මරණ සතිය ගැන සම්පූර්ණ විදිහට කල්පනා කරන්නේ? මේ මොහොතේ
තමන්ගේ සිතේ රාග, දේශ, මෝහ සහ ඒහා සම්බන්ධ වූ අකුසල මූලයන් රාග, දේශ, මෝහ කියන්නේ. ඒ අකුසල මූලයන් එක්ක බැඳිච්ච අකුසලයන් තියෙනවා. ප්‍රාණඝාත, සොරකම ආදී දස අකුසල. ඊළාට පස්පව් ආදී මේ නොයෙක් අකුසල ස්වභාවයන් තියෙනවා. මේ රාග, දේශ, මෝහ කියන අකුසල මූලයන් සමග බද්ධ වෙච්ච. එයින් උපදින. එතකොට ඒවත් එක්කම නම් මැරෙන්නේ. ඒවා සමග නම් මැරෙන්නේ. ඒ මරුණට පස්සේ යාගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ ඒ ස්වභාවයට අනුවනේ. එතකොට මේ මොහොතේ රාගසය සිතක් ඇති කෙනා මේ මොහොතේ මරණයටපත් වුණොත් එයා උපදින්නේ කොයි තැනද? දැන් ඒක තමන් විමසනවා. එතකොට එයා කල්පනා කරනවා රාගය සහිත මරණයක් ඇති කෙනාට ලැබෙන උරුමය. නිරන්තරයෙන් හිතන්න ඕනේ. දැන් ඒකනේ මේ එක අවස්ථාවක මහා නාම ශාක්‍ය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම භාගතුන් වහන්සේ ප්‍රකාශ කරන්න ඔබ බොහෝ කාලයක් තිරුවන් සරණ ගිය කෙනෙක් කියලා. එතකොට මහා නාම ශාක්‍ය කියන්නේ ස්වාමීනි මගේ සිතේ රාගය උපදිනවා, දේශය උපදිනවා, අකුසල උපදිනවා මේ කියන්නේ නගරයට ගියාට පස්සේ ඒ මොහොතක මම මරුණොත් කොහෙ උපදීද කියලා මට බයයි කියලා. එතකොට ඒකෙදි පැහැදිලිව ඒ ශ්‍රාවකේ කල්පනා කරන විදිහනේ තියෙන්නේ. එතකොට මරණ සතිය වඩන කෙනා හැම වෙලාවකම හිතන්න ඕනේ රාගයේ සහිත සිතක් ඇති කෙනාට මරණින් මතුව ලැබෙන උරුමය. ද්වේෂයේ සහිත සිතක් ඇති කෙනාට මරණින් මතුව ලැබෙන උරුමය. මෝහයේ සහිත සිතක් ඇති කෙනාට මරණින් මතුව ලැබෙන උරුමය. මේ මොහොතේ තමන් රාග සහිත නම් ඊළඟ මොහොතේ රාගය දුරු කරනවා කියන එක කරන්න බැරි දෙයක් ඊළඟ මොහොතේ මැරුණොත්. මේ මොහොතේ තමන් ද්වේෂ සහිත නම් ඊළඟ මොහොතේ මැරෙනවා නම් මේ මොහොතේ ද්වේෂයේ සහිතව නම් ඉන්නේ ඊළඟ මොහොතේ ද්වේෂය දුරු කරලා මැරෙන්න බෑ. ඊළඟට මේ මොහොතේ තමයි මොහ සහිතව නම් ඉන්නේ. ඊළඟ මොහොතේ තමයි මැරුණොත් ඊළඟ මොහොත වෙනකොට ඊතා සුළු කාලයකින් මොහේ දුරු කරන්න බෑනේ. ඒ නිසා මේ මොහොතේ රාග, ද්වේෂ, මෝහයෙන් තොර සිතක් පැවැත්වීම තමයි මරණ සතිය වඩන කෙනා කළ යුතු දේ. ඒ කියන්නේ දැන් රාගය, ද්වේෂයත් කියන මේ දෙකම මෝහයේ සම්භවයෙන් හටගන්න දෙයක්නේ. ඒ කියන්නේ මෝහයේ තමයි ප්‍රධාන වෙන්නේ. රාගය අපිට සිතේ උපදිනකොට යම් ප්‍රමාණයකට හෝ තේරුම් ගන්න පුළුවන්. රාගය කිව්වහම මෙතන තියෙන්නේ මේ ස්ත්‍රී පුරුෂය දෙස බලනකොට, පුරුෂයෙක් ස්ත්‍රියක් දෙස බලනකොට උපදින රාගය පමණ නෙමෙයි මේ කතා කරන්නේ. මේ තියෙන්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස කියන මේ පංචකාම අරමුණු ඔස්සේ සිත බැඳිලා යන ස්වභාවය රාගය. ආසාව, ලෝභය කියලා භාගතුන් වහන්සේ නොයෙක් වචන වලින් වස්තුකාම, ක්ලේශකාම විදිහට. ඒතර මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස ආදී අරමුණු තුලත් ඒ වගේම ස්ත්‍රිය පුරුෂයන් ලෙසත් සිතේ උපදින කැමැත්ත. ඒතකොට මේ කැමැති සහගත බව සමග පවත්ින ඊළඟ සම්බන්ධතාවයේ තියෙන මෝහයට. එතකොට රාග ස්වභාවයත් එක්ක ඇති වෙනවා රාගානුසය. ඊට පස්සේ ද්වේෂයත් එක්ක ඇති වෙනවා පටිඝානුසය. මෝහයත් එක්ක ඇති වෙනවා අවිජ්ජානුසය. මේ අවිද්‍යාව කියලා කියන්නේ අනවබෝධයනේ. ඒ කියන්නේ ජීවිතය පිළිබඳ තියෙන අනවබෝධය. මේ ධර්මයන් පිළිබඳ ජීවිතය පිළිබඳ අනවබෝධය. ඒ නිසාම තමයි සිතේ රාගය දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාකාරී බව යම් දවසක නැති වෙනවා නම් ඔහුට අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. අවිද්‍යාව දුරු වෙමින් තමයි රාග දේශ මොහ ආදී දුරු වෙන්නේ. රාග දේශ ආදී දුරු වෙන්නේ. ඒතර මේ බද්ධ වෙලා තියෙන මේ රාග දේශ මොහයන්ගේ ක්‍රියාකාරීත්වය, ද්වේෂය කිව්වහම අමනාප අප්‍රිය අරමුණ කෙරෙහි සිතේ උපදින ගැටෙන ස්වභාවය, ඊළඟට පටිඝ නිමිත්ත ආයනසමනසිකාරයෙන් ක්‍රියාත්මක වීම. ඒතර මේ ස්වභාවයන් එක්ක නිරන්තරයෙන්ම පුද්ගලයාගේ සිත පවතිනවා. සාමාන්‍ය පුද්ගලයාගේ සිත නිරන්තරයෙන් මේ අකුසල් සමගයි පවතින්නේ. මේ අකුසල් සමග පවතින සිත වළක්වා ගන්න මහන්සි ගත්තේ නැත්නම් මේ මොහොතේ ඊළඟ මොහොතේ සර්පෙක් දෂ්ට කරලා මැරෙනකොට ඊළඟ මොහොතේ මැරෙනකොට එතකොට මේ රාගයේ සහිත සිතකින්ම ඊළඟ මොහොතේත් මැරෙන්නේ. මොකද ඒ වෙලාවට කුසලයේ උපදිනවා කියන එක ලේසියෙන් කරන්න බැරි දෙයක්. ඒ මොකද දැන් අපි හිතමු එකපාරට මේ ගොඩනැගිල්ලක ඉන්නවා කෙනෙක්. මේ ගොඩනැගිල්ල භූමිකම්පාවක් කියලා ඔක්කොම කඩාගෙන වැටලා යට වෙනවා. දැන් එයා උත්සාහ කරන්නේ දුවන්නද රැඳෙන්නද? ඒ ෂණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ දුවන්නනේ. ඒ මොකද හේතුව? මේ කය කෙරෙහි පවතින බලවත් වූ බන්ධනය. මේ ජීවිත ඉන්ද්‍රිය පවත්වන්න උවමනයි කියන බලවත් වූ බන්ධනය සමග සක්කාය දිට්ඨිය සමග ආත්ම දෘෂ්ටිය සමග රාග දේශ මොහ සමග ක්‍රියාත්මක වෙන්නේ ආසාවෙන් යුතු මෝහයෙන් යුතු ක්‍රියාදාමයක්. හේතුඵල ධම තුල.
එතකොට ඒ ක්‍රියාත්මක වෙන මොහොත අනතුරක් නා වෙන්නේ. අපි තුන් වාහනයක් හැප්පෙනවා. වාහනය ඇතුළේ කුඩුපට්ටම් වෙනවා, ගොඩනැගිල්ලක් කඩා වැටෙනවා, ඒක ඇතුළේ හිර වෙනවා. ඊළඟට මොනවා හරි අනතුරක් වෙනවා, තමන්ගේ හුස්ම හිර වෙනවා. ඒතකොට මේ වගේ ඕනම අවස්ථාවකදී මේ ජීවිත අපේක්ෂාව බැහැර කරලා කාය අපේක්ෂාව, කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා කුසල් අරමුණක සිත පවත්වන්න පුළුවන් වෙයිද? අතිශයින් දුෂ්කර දෙයක්. එතකොට ඒ විදිහට ඒ කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා කුසල අරමුණක හිත පවත්වන්න නම් ඒ කෙනා මේ මොහොතේ රාගය, ද්වේෂය, මෝහය දුරු කිරීමට කොපමණනම් උත්සාහයක් දරලා තියෙන්න ඕනේද? ඒ රාග, ද්වේෂ, මෝහයන්ගෙන් සිත වළක්වා ගන්න මේ මොහොතේ කොච්චර උත්සාහයක් දැරිය යුතුද? එතකොට ඒකෙදි අපිට හොඳටම පැහැදිලි වර්තමානයේ මිනිස්සුන්ට මේ සක්්‍යතාවය එහෙම නැත්නම් මේ කුසලතාවය හරිම දුර්වලයි. ඒතර මරණ සතිය හරියට කෙනෙක් වඩනවා නම් ඒ කෙනා මේ මොහොතේ තමන්ගේ හිත අකුසලයේ මුදවා ගැනීම පිණිස බලවත් වීරියක් කරන්න ඕනේ. මොකද ඊළඟ මොහොතේ ඉහළට ගත්ත හුස්ම රැල්ල පහළට හෙලන්න කාලයක් නැහැ. ඊළඟට ඒ හුස්ම රැල්ල පහළට හෙලන්න තමන්ට අවස්ථාව ලැබෙයිද කියලා දන්නේ නැත්නම් ඒ විදිහට හිතන කෙනා මේ මොහොතේදී මේ ඉහළට ගත්ත හුස්ම රැල්ල ගන්න කාලය තුල තමන්ගේ හිතේ නෝපන් කුසල් උපදවන්න අප්‍රමාණ වීරියක් දැරිය යුතුයි. උපන්නා වූ කුසල් ප්‍රහාණය කරන්න අප්‍රමාණ වීරියක් දැරිය යුතුයි. එතකොට කියන්නේ ගත්තු ආහාර පින හපලා ගිලින කාලයක් නම් මේ ජීවිතේ තියෙන්නේ. එපමණ කාලයකට නම් මේ ජීවිතය අපි සීමා කරගන්නේ. ඒ කාලය තුලදී නූපන් කුසල් ඉපදවීමටත් උපන් කුසල් ප්‍රහාණය උපන් අකුසල් ප්‍රහාණය කිරීමටත් කොයිතරම් වීරියක් කරන්න ඕනේද? ඉතින් මේ වීරිය අද මිනිස්යාගේ හිතේ නැහැනේ. ඒ කුසලයේ තුල පිහිටවන්න පුළුවන් සිහිය, වීරිය, නුවණ මිනිස්යාගේ හිතේ නැහැ. ඒ නිසා ඊළඟ මොහොතේ මේ ජීවිතේ රාග, දේශ, මොහයක් යන ජීවිතේ ඊළඟ මොහොතේදී ඒ එක්කම මරණයටපත් වෙලා යනවා. එතකොට එහෙම මරණයටපත් වෙද්දී යාට උරුමය ලැබෙන්නේ ඊට අනුරූප උපතක්. ඒ නිසා මේ මොහොතේදී නොවලක්වන සිත රාග, දේශ, මොහයෙන් ඊළඟ මොහොතේ ඒ පීඩණයටපත් වෙමින් වළක්වනවා කියන එක කරන්න ලේසියෙන් කරන්න බැරි දෙයක්. ඒ නිසා මරණ සතිය නිවැරදිව හරියට වඩන කෙනෙක් මේ මොහොතේ තමන්ගේ චිත්ත පාරිශුද්ධිය බලවත්ව බැලිය යුතුයි. බලවත් සීනෝනකින් උපදවාගත යුතුයි. ඒ වගේ ඊළඟ මොහොතේ මරණයටපත් වෙන තින අවදානම නිරන්තරයෙන් සිහි කළ යුතුයි. මේ විදිහට සම්පූර්ණ ලෙස මරණ සතිය වැඩුවොත් ඒක ඒ කෙනාට බොහෝ යහපත පිණිස පවතිනවා. බොහෝ උපකාර පිණිස පවතිනවා. එහෙමයි ස්වාමීනි. අප්‍රමාණ පින් සිද්ධ වෙනවා අපිට ඔබට පේරෙන්නේ නැති පින්වත්නි අපි දැන් ස්වාමීනි ඇත්තටම අපි හැමෝම අහලා තියෙන්නේ සමහරලාට මරණ සතිය කියන්නේ අර නිකන් ඒ කරුණු ටික කිව්වා බත් කාලා මැරෙන්න පුළුවන් රෑ නිදා ගන්නකොට මැරෙන්න පුළුවන් ආයෙ ටික ටට්ටක් ගාලා සිතුවා දැන් මම මරණ සතිය වැඩුවා කියන එකනේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට මේ කොහොමද මේ රාග දේශ මොහ මුල් කරගන්න ආකාරය තුලින් ඔබට පැහැදිලි වෙන්නේ නැති පින්වත්නි කොහොමද මේ මරණ සතිය කියන කරුණ ජීවිතේට මේ අප්‍රමාදී භව වහවහ මේ කුසල් දහම් දියුණු කර ගැනීම පිණිස කොහොමද මේ සිතක් සකස් කරගන්නේ සඳහා පුරුදු කරවන්නේ කියන කරුණ අපි ස්වාමීන් වහන්සේ විස්තර කරන්නට යෙදුණා. පින්න ස්වාමීන් වහන්සේ මේත් එක්කම මම ඊළඟට අහන්න කැමතියි අපේ ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ දැන් නවසිවතිකය ගැන තමයි මේ කතා කරමින් යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි කරුණ ඊළඟසේ දෙවෙනි කරුණේදී අපිට මතක ඇති පින්වත්නි අර සත්තු විසින් කාදමනවා කපුටෝ විසින් කාදමනවා හිවල් විසින් කාදමනවා මේ ශරීරයේ මේ ඇදලා දාලා කාදමන ආකාරය ගැන කතා කළා. දෙවෙනි භාවනාව. ස්වාමීන් තුන්වෙනි එක කොහොමද මේ විදිහට සිහිපත් කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේතාපි පස්සය ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටි සංකලිකං සමංස ලෝහිතං නහාරු සම්බන්ධා. ඒ කියන්නේ අට්ටි සංකලිකං කියන්නේ දැන් මේ ශරීරය දැන් අපි අවස්ථා දෙකකදී බලනකොට මේ ශරීරය දැන් ඒ කාක්කෝ ඊළඟට සත්තු කාලා දාලා ඒ ශරීරය දැන් ඊට පස්සේ ඒක නිකන් වැරහැලි බවට පත් වෙනවනේ. නිකන් මේ කියන්නේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ වෙනස් වුණාට පස්සේ දැන් මේක ඇට සැකිල්ලක් බවට පත් වෙලා. හැබැයි පරිපූර්ණ ඇට සැකිල්ලකුත් නෙමෙයි. සම්පූර්ණ ඇට සැකිල්ලක් නෙමෙයි. ඒක සමංස ලෝහිතං තනින් තන මස් කුට්ටි කුට්ටි තියෙනවා ශරීරේ. අර ඇට සැකිලි තනින් තනින් පේනවා. ඒ ඇට සැකිලි වල මස් තැවරිලා තියෙනවා. මස් කැබලි තාම තියෙනවා. ඊළඟට ලෝහිතං අර කුණු වෙච්චිලේ තාම තැවරිලා තෙත ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට නහාරු සම්බන්ධං හැමතැනම මේ ශරීරයේ තිබෙන නහරවැල් අර ඇට කැබලි වල තැවරිලා මස් කැබලි වල තැවරිලා
එළියලි තියෙන තනින් තන දකින්න ලැබෙනවා. ඒතකොට මේ කියන්නේ දැන් ශරීරයේ භාගයට සාමාන්‍යයෙන් 3 කාලක් විතර තමයි තාම කාලා තියෙන සත්තු. සම්පූර්ණ අනුභව කරලා ඉවර කරලා නැහැ. ඒ වගේම ශරීරයේ සම්පූර්ණ වියලිලත් නැහැ. ලේ තැවරුණ මස් ආදී තනින් තන ඉතුරු වෙච්චි. ඒ වගේම නමුත් ඇටසැකිල්ලකුත් පේන. ඇස් සිදුරු, කන් සිදුරු, නාස් සිදුරු ආදී පේන. ඊළඟට හිස් කබල ආදී පේන. ඒ විදිහට ඒ ශරීරයේ මේ ඒ කොටස් පේනවා. දකින්න ලැබෙනවා. ඉතින් එහෙම දකින්න ලැබෙන මේ ශරීරය දිහා ඊළඟ මේ භාවනා අරමුණු විදිහට භික්ෂුවේ යෝගාවචරය දකිනවා මේ ශරීරය. දැන් අපිට මතකයි ඉස්සර අපි හරි බයයි පොඩි කාලේ මේ සමහර පන්සල්වල අඹලා තියෙනවනේ මේ කියන්නේ නවසීවතිකේ අපි දැකලා තියෙනවා පොඩි කාලේ. එතකොට අපිට ඇත්තටම බය හිතෙනවා මේ පන්සල් සමහර මේ විහාරයට යන්න. සමහර තැන්වල ඒ භික්ෂුන් වහන්සේනම භාවනා කරන ඉරියව්වෙන් ඉන්නවා. ඊළඟට අර මලමිනී අවස්ථා 9කදී සිද්ධ වෙන දේ මේ අඹලා තියෙනවා. ඊළඟට අපි දැකලා තියෙනවා පොඩි කාලේ ගොඩාක් විහාරස්ථානවල ඉස්සර නවසීවතික භාවනාව කියලා අර පින්තූරයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් ගහක් යටින් නම් භාවනා කරන. ඊළඟට මලමිනීකට අවස්ථා 9කදී සිද්ධ වෙන ස්වභාවයේ ඇඳපු චිත්‍ර තියෙනවා. ඉතින් මේ වගේ ඉස්සර ඇත්තට මේ මිනිස්සු හරිම නිස්කාමී භාවනාවක් විදිහට තමයි මේ නවසීවතික භාවනාව සැලකුවේ. ඒ වගේම භාවනා කරන යෝගාවචරයන් ගිහි පැවිදි දෙපිරිසම බොහොම කියන්නේ විරාගී බව පිණිස භාවිතා කර භාවනාවක් විදිහට සැලකුවා. ඉතින් අද කාලේ ඇත්තට මේ වගේ මේ කතා බහ ගොඩාක් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා මේ කතා බහ. ඉතින් ඒකත් එක්ක මිනිසුන්ට අර තියෙන්නේ මේ කාමය උපද්දවන අරමුණුනේ වැඩිපුර තියෙන්නේ. ඒ කාමයේ උපද්දවන අරමුණුත් එක්ක අර නිස්කාමී බව ගැන කතා කිරීම ලෝකේ දුෂ්කරයි. දැන් මේක ප්‍රඥාවට අයිති කාරණාවක් නේ. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ මේ දුෂ්ප්‍රඥ කෙනා සමග ප්‍රඥා කතාව දුෂ්කරයි කියලා. ඒ වගේ මේ නිස්කාමී බව ගැන කතාව කාමයට ලැබි ජනයා සමග කතා කිරිය මෝසල දෙයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් දැන් මේ වගේ ඇත්තටම කෙනෙක් දැක්කහම ඇට ගොඩක් බවට පත් වෙච්චි නමුත් සම්පූර්ණ ඇට සැකිල්ලම පේන්නේ නැති. ඊළඟට මස් තනින් තන මස් කුට්ටි කඩාගෙන ගිහිල්ලා මස් කැබලි ඉතුරු වෙලා තියෙන. ඊළඟට පණුව වැగిරෙන මලමිනියක් නහරවැල් තනින් තන කුණු වෙච්චි නහරවැල් තනින් තන කුණු වෙච්චි ලේ තැවරුණ. ඊළඟට බිම පුරාම සැරව කුණු ලේ ආදී පැතිරලා ගියපු. ඊටාම දුගඳ හමන පිළිකුල් බවෙන් යුතු අවස්ථාවක් දකිනකොට ඒ අවස්ථාවේදී ඒ භික්ෂුවගේ ශ්‍රාවකයාගේ හිත ඒ තුල හොඳට ඍජුව පිහිටනවා. හිතට ඒ අරමුණ ඒ නිමිත්ත බොහොම හොඳට කාවදිනවා. ඉතින් ඒක නිමිත්තක් විදිහට සංඥාවක් විදිහට අරගන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීන් එහෙමයි. අවසර ස්වාමීන් දැන් ওই විදිහට අපි දකින්නකොට සමහර අය දැන් සමහර වෙලාවල් වලට පුද්ගලීන්ට වෙනවනේ දැන් එකපාරම එක්කෝ කණ්ඩ බැරි වෙනවා කියනවා. මම ෂොක් වුණා කියනවා. එතකොට මේ ඒ වගේ දේකුත් tie දැන් ඒ ෂොක් වෙලා හරි නිකන් කන්නත් බෑ අද නිකන් හරි අප්සෙට් වගේ ඔන්න ඔය විදිහට කියනවනේ ස්වාමීන්. ඒ කියන්නේ ඒක ස්වාමීන් අවබෝධයක්ද නැත්නම් නිකන් මොකක්ද ඒක ස්වාමීන්? දැන් අපි අර කලින් මතක් කරපු මේ අසුබ භාවනාව තියෙනවනේ. ඒ අසුබ භාවනා අරමුණේදී අපි කිව්වේ සුබ සංඥාවෙන් දැන් අසුබේ වඩනවා කියලා. එතකොට ඒක අපිරියා වීම කියලා කියන්නේ මේ කය ගැන අවබෝධයක් නැතිකම. එතකොට කයේ යථා ස්වභාවය ගැන අවධානයක් නැතුව, ඒ ගැන මෙනෙහි කිරීමක් නැතුව, ඒක නිකන් අර ආගන්තුක දෙයක් බවට පත් වුනහම තමයි අපිරියාව ඇති වෙන්නේ. නමුත් ආගන්තුක බවට කලින් මේ හිත හොඳට පුරුදු කරන්න ඕනේ. හිත හොඳට පුරුදු කරන්න ඕනේ මේ කයේ තියෙන යථා ස්වභාවය මේකයි කියන අදහස පණිවිඩයක් විදිහට හිතට දෙන්න ඕනේ. අන්නේ පණිවිඩය දීලා තමයි අපි මේ කාරණා මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇති වෙන්නේ මුලින්ම අපිරියාවක්. ඒ අපිරියාවත් එක්ක කයත් එපා වෙනවා, නාන්නෙත් නැහැ, ඊට පස්සේ පිරිසිදු වෙන්නෙත් නැහැ, ඊළඟට කන්නේ බොන්නෙත් නැහැ, ඊළඟට අනිත් අය කය දිහා බලනකොටත් අපිරියාවක් ඇති වෙනවා. ඒක ඒ භාවනා අරමුණ අපි කියන්නේ අර ප්‍රමාණයට වැඩි හිතට මේ අනවශ්‍ය විදිහට ගත්ත වෙහසක් ඒක. ඒ හිත විසිරීමක්. එහෙම වෙනවා නම් ඒක නවත්තලා ඒක අර හිතට ටිකෙන් ටික ක්‍රමානුකූල පුරුදු කරගන්න ඕනේ. දැන් අපි මේක වේගෙන් පුරුදු කරන්න ඕනේ. මේක ඉක්මනට හිතෙන මේ කාමෙන් දුරු කරගන්න ඕනේ. මේ රාගෙ හිතට එනවා මේක කරන්න බෑ. මේ ධර්මය පුරුදු කරගන්න ඕනේ. අපි මේ හිත සංසිඳව ගන්න ඕනේ කියලා අපි අපේ ප්‍රමාණයට වඩා කරන්න ගියොත් අන්න එහෙම වුණොත් ඔය වගේ ස්වභාවයන් හිතේ උපදින්න පුළුවන්.
ඒ නිසා තමන්ගේ ප්‍රමාණය තේරුම් ගන්න ඕනේ. තමන්ගේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. තමන්ගේ පුණ්‍ය විපාකය තේරුම් ගන්න ඕනේ. ඒ සියල්ලම බුද්ධිමත් ශ්‍රාවකයෙක් විසින් කළ යුතු දේ. ඒ නිසා ඒකයි භාගතුන් වහන්සේ මේ ධර්මයේ පුරුදු කිරීමේදී හරීම ප්‍රඥාවෙන් කරන්න කියලා භාගතුන් වහන්සේ අවවාද කරලා තියෙනවා. ඒ වගේම නුවණ පාවිච්චි කරන්න කියලා අවස්ථානුකූලව මේ ඇති වෙන කරුණ අපි දැනගන්න ඕනේ, අඳුන ගන්න ඕනේ. දැන් අර දක්ෂ සූපවේදිය රජුරුවන්ගේ දැන මේ කියන්නේ රජුරුව කැමැති අකමැති දේ දන්නවා වගේ ඒ අවස්ථානුකූලව ශ්‍රාවකයා තමන් ඒ ධර්මයේ පුරුදු කරගෙන යනකොට ඒ උපදින නිමිති ආදී හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒව හඳුනා ගන්න ඕනේ, දැන ගන්න ඕනේ. ඒ දැනගත්තොත් තමයි මේ ශ්‍රාවකයාට මේ ධර්මයේ තුල පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර වගේ අපිරියාවක් කියලා අනිත් අයත් බයින්න පටන් ගන්න ඕන භාවනා කරන්න ගිල වෙච්චිදී. අන්තිමට ධර්මයට තමයි දොස් නගන්නේ. ඒ වගේ කරන අය ධර්මයටත් දොස් නගනවා. අනිත් අයලව ධර්මයට දොස් නැගීම පිණිස කටයුතුත් කරනවා. ඒක පාපයක්. ඉතින් ඒ තමන්ගේ බුද්ධිමත් භාවය නැති නිසානේ. සමහර අය කල්පනා කරනවා මේක ඉක්මනට කරගන්න ඕනේ. මම ඔක්කොම අතහැරලා දාලා මං කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. ගෙදර වැඩ මට කරන්නත් බෑ. ඔක්කොම උඹලා කරගනින්න කියලා. මේ ඔක්කොම මේ අනිත් අයට පවර්ලා භාවනා කරන්න මේ කරන්න ගිහලා අන්තිමට මොකක් හරි පොඩි දෙයක් වෙච්ච ගමන් ධර්මයටත් ඒක ගරහනවා අනිත් පිරිස. බොහෝ පව් රැස් කරගන්නවා. ඉතින් ඒ නිසා මේ භාවනාවල් පුරුදු කිරීමේදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ බොහෝම නිශ්ශබ්දව තමන් පමණක් දැනගෙන බොහොම අවධානයෙන් සිහි කල්පනාවෙන් ඒ වගේම කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් උපකාරයෙන් ඒ පිළිබඳ හොඳ දැනුවත් භාවයකින් මේවා පොත්පත් කියවලා ඊළඟට භාගතුන් වහන්සේ වදාළ පිළිවෙලට එක එක්කිනාගේ අදහස් මතපතාන්තර නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම මේ කාරණාව කළ යුතුයි කියන එක. අන්නේ අදහසට එනකන් සමහරට වැරදුනොත් විසඳුමක් දෙන්න තැනක් නැහැ. ඒකයි මේකේ තියෙන භයානක බව. ඒක හරියට සර්පයාගේ වලිගෙන් අල්ලගත්තා වගේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ සර්පයාගේ නිවැරදිතනින් අල්ලගන්නවා වගේ ධර්මය අල්ලගන්න කියන්නේ. එහෙම නැති වුණොත් Tamanටමයි එකකින් හානිය වෙන්නේ. ඒ නිසා Taman බොහෝ පව් රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා සමහර ලාවට ඒ ධර්මයටම ගරහලා මේ Tamanගේ වැරද්ද මිසක් ඒක ධර්මයේ වැරද්ද නෙමෙයි. Tamanගේ වැරද්ද Taman බාර ගන්න නැතුව Tamanගේ වැරද්ද ධර්මයට පවරන්න ගියොත් ඔහු බොහෝ පව් රැස් කරගෙන අපායගාමී කර්ම රැස් කරගන්නවා. ඒ නිසා මේකෙදි බොහොම අවධානයෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු භාවනා පිළිවෙලවල් මේවා. ඒ වගේ මේ කියන්නේ හොඳ අවධානයක්, හොඳ සිහියක්, නුවණක්, දහම් දැනුමක්, ප්‍රඥාවක් සමග පුණ්‍ය විපාකයක්, පුණ්‍ය බලයක් සමග පුරුදු කරගත යුතු මේ භාවනා ක්‍රම. ඒතර මේවා සමතේ පිණිසත් භාවිතා කරන්න පුළුවන්. එතකොට එක අරමුණක් අරගෙන ඒ අනුගුණ හොඳට මෙනෙහි කරලා සමාධිය පිණිස භාවනා කරන්න පුළුවන්. නමුත් මේකේ එතනින් නවතින භාවනා ක්‍රමයක් නෙමෙයි භාගතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේ පෙන්ලා දෙන්නේ විදර්ශනා වඩලා සම්පූර්ණ සිත විමුක්ත භාවයට පත් කරගන්න තැන දක්වා මේ භාවනා ක්‍රම වලින් ඉදිරියට යන වැඩපිළිවෙලක් තමයි භාගතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ස්වාමීනි දැන් එතකොට දැන් අපි පළවෙනි කරුණ, දෙවෙනි කරුණ, ඊට පස්සේ තුන්වෙනි කරුණ පිළිබඳව අප සාකච්ඡා කළා. ස්වාමීනි ඊළඟට හතරවෙනි කරුණ අපගේ භාග්‍යවත් බුදුරජාණන් මේ නවසීවතකයට අදාළ හතරවෙනි ආකාරය කොහොමද දේශනා කොට වදාළේ? දැන් මේ 3 4 5 කියන භාවනා කොටස් තුනම ඒ කීපයම එක හා සමානයි. ලොකු වෙනසක් නැහැ. එතකොට ඒකෙදි තුන්වෙනි භාවනාවේදී අපි කතා කරේ අට්ටි සංකලිකං සමන්සලෝහිතං නහාරු සම්බන්ධයි. කියන්නේ ඇටසැකිල්ලක් බවට පත් වෙන හැබැයි මේ ලේ තියෙනවා. ඊළඟට මස් සහිත වූ තැනින් තැන මස් කුටි කොටස් වශයෙන් තියෙනවා කුණු වෙච්චි මස්. ඊළඟට කුණු වෙලා ගිය ගඳ ගහන නහරවැල් තියෙනවා. ඊළඟට හතරවෙනි භාවනාව තමයි අට්ටි සංකලිකං ඇටසැකිල්ලක් බවට පත් වෙලා තියෙනවා නිම්මංස ලෝහිතං. ලෝහිත මක්කිතං. නිම්මංස කියන්නේ දැන් ගොඩාක් අර මස් කුටි නැහැ. මස් කැබලි සම්පූර්ණ සත්තු කාලා ඉවරයි. ඒ වගේම ලෝහිත මක්කිතං. හැබැයි කුණුලේ තැන් තැන් වල ඇටසැකිලි තැවරිලා තියෙනවා. ඇට කැබලි වල තැවරිලා තියෙනවා නහාරු සම්බන්ධ. ඒ වගේම නහර වැලුත් පොඩි පොඩි කෑලි තැන් තැන් වල තියෙනවා. එතකොට ඒ කියන්නේ සම්පූර්ණ ඇටසැකිල්ලකුත් නෙමෙයි. ඒ වගේම සම්පූර්ණ මස් මොකුත් නැහැ. හැබැයි ලේ කුණු ලේ තැවරිලා තියෙන සරවාදී කුණු ලේ තැවරිලා තියෙන ඊළඟට නහර වැල් කැබලි තනින් තන ඇමින්ලා තියෙන නිකන් මේ ඒ වගේ ස්වභාවයකින් තියෙන ඇටසැකිල්ලක්. ඊළඟට පස්වෙනි එකේ තියෙන වගේ අට්ටි සංකලිකං අපගත මංසලෝහිතං. දැන් මස්ලේ දෙකම
නැහැ. මස්ලේ දෙකම නැහැ. ඒක ඔක්කොම වේලිලා ගිහිල්ලා. ලේ තිබිච්ච ඒවත් වේලිලා නහාරු සම්බන්ධයි. හැබැයි නහරවැල් සම්බන්ධයි. කියන්නේ යම් අර සතුන්ට පොඩි පොඩි අර ස්නායු වගේ දේවල් නහරවැල් පොඩි ඒවා තියෙන්නේ. ඒකට ඒවත් තැන් තැන් වල තැවරිලා. ඒ වගේම ගොඩාක් ලේ සරවාදී දේවල් වේලිලා ගිහිල්ලා. දැන් ඒක හරියට අර මේ ඇට කැලක් අපි අවුවේ දැම්මහම කියන්නේ අපි හිතමු කර වෙලා වගේ තියෙන. නමුත් ඒකේ ලේ වේලිලා. ඒ වගේ මස් මුකුත් නැහැ. හැබැයි පොඩි පොඩි නහර කැලි හැමතැනම තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තියෙන ඇට සැකිල්ලක්. ඉතින් මේ තමයි පස්වෙනි අරමුණ. එතකොට 3 4 5 කියන මේ භාවනා අරමුණු තුනම නිකන් එක සමානල එක ළඟින් වගේ යන භාවනා අරමුණු තුනක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ එතෙන්දි පෙන්ලා දෙන්නේ. ස්වාමීනි 6 වෙනි කරුණ එතකොට ස්වාමීනි. දැන් 6 වෙනි කාරණාවට යනකොට මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් ඇට සැකිල්ල මේ වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. වෙන වෙනම හඳුනා ගැනීමක් තමයි එතන කරන්නේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සේතාපි පස්සේ ශරීරං සීවතිකාය චඩ්ඩිතං. මේ ශරීරයක් දකින්න අමසෝහනේ දාපු අට්ටිකානි අපගත සම්බන්ධානි. දැන් මේ ඇටසැකිලි වල සම්බන්ධතාව බිඳිලා ගිහිල්ලා. ඒ කියන්නේ දැන් මේ ඇටසැකිල්ලේ තියෙනවනේ සම්බන්ධ වෙන තැන්. ඒ කියන්නේ අපේ අත්තට සම්බන්ධ වෙන උරහිස්සට වලට ඊළඟට උකුල්ලට සම්බන්ධ වෙන කොඳු ඇට පෙළියට, කොඳු ඇට පෙළිය සම්බන්ධ වෙන උරිස්සට වලට, එතකොට හිස් කබල සම්බන්ධ වෙන බෙල්ලයට වලට මේ වගේ ශාරීරික සම්බන්ධතා තියෙනවා. ජොයින්ට් තියෙනවනේ එතකොට ශරීරේ. ඒ සම්බන්ධ වෙන සම්බන්ධතා දැන් ගැලවිලා ගිහිල්ලා. ඇයි දැන් මේ සතු තවදුරටත් අර නහර වැල් ආදී තියෙන දේවල් එහෙට මෙහෙට ඇදගෙන කද්දි මේ ශරීරයේ තියෙන කොටස් ගැලවිලා දැන්. මේ ඇටසැකිල්ලේ එයා ඒ ශ්‍රාවකයා දකිනවා දිසා විදිසාසු වික්කිතානි. එක එක පැතිවලට දැන් මේ ඇටසැකිල්ල එක තැනක නැහැ. තැන් තැන් වලට විසිරීලා ගිහිල්ලා. අඤ්ඤේන හත් අට්ටිකම් මේ අත්වල තිබෙන ඇට තැන් තැන් වල. ඒවා එක පිළිවෙලකට නැහැ. ඊළඟට අඤ්ඤේන පාදට්ටිකම් පායට තව පැත්තක. එක එක පැතිවලට ගිහිල්ලා. ඊළඟට අඤ්ඤේන ජංගට්ටිකම් කලවායට තව පැත්තක. ඊළඟට අඤ්ඤේන ඌරට්ටිකම් ඒ වගේම මේ ශරීරයේ උකුල්ලට තව පැත්තක. අඤ්ඤේන පිට්ටට්ටිකම් ඒතර කොඳුයට පෙළී තව පැත්තක. පායට තව පැත්තක. අඤ්ඤේන ගීවට්ටිකම් බෙල්ලේ අස්සි තව පැත්තක. අඤ්ඤේන දන්තට්ටිකම් මේ දත්තට ටික තව පැත්තක. අඤ්ඤේන සීසකටහන් මේ හිස් කබල තව පැත්තක. එතකොට මේ වගේ මේ එක එක පැතිවලට විසිරීලා ගියපු එක එක පැතිවලට මේ සත්තු ඇදගෙන ගිහිලා තැන් තැන් වල දැන් මේ විශාල ප්‍රදේශයක පැතිරිච්ච අර අපිට නිකන් අර ලැබ් එකේ තියෙන වගේ ඇටසැකිල්ලක් නෙමෙයි. ඔව් දැන් විද්‍යාගාරයක දකින්න ලැබෙන ඇටසැකිල්ලක් වගේ එකක් නෙමෙයි. ඒ ඇටසැකිල්ල තැන් තැන් වලට විසිරිච්ච මේ සම්බන්ධතා බිඳිච්චි ඊළඟට ඒකේ මේ සමහරලාට කුණුලේ විතරක් වේලිලා ගිහිල්ලා දැන් නහර වැලුත් නැහැ. ඊළඟට මොනවත් නැහැ කිසිම දෙයක් ලේ මස් නැති. අවුවට මේ වේලිලා වැස්සට තෙමිලා අර ටිකක් මේ දුර්වර්ණ ස්වභාවයෙන් තියෙන සීසීකඩ ගිය ඇටසැකිලි ඇට කැබලි ගොඩක්. තනි ඇටසැකිල්ල නෙමෙයි. ඒතර මේක විශේෂයෙන්ම හේතු වෙනවා දැන් මේකට බුදුරජාණන් වහන්සේ මේක සංඥාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කාරණාවක් විදිහට පෙන්නලා දීලා තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් අර උද්දුමාදක සංඥා විනිලක සංඥා වගේ. එතකොට මේ ඇටසැකිලි විසිරිච්ච බව සංඥාවක් විදිහට ගන්න ඕනේ. ඒකත් ඒ භාවනා ක්‍රමයක්. එතකොට ඒ කියන්නේ ඒකත් ඒ හොඳට සිතට ඒ අරමුණ අරගෙන හිතේ හොඳට පිහිටවලා ඒ හිතේ මේ ඒ භාවනා අරමුණක් විදිහට හොඳට පුරුදු කරනවා. අපි ඒ කියන්නේ ස්වාමීන් දැන් මෙහෙම චිත්‍රයක් වගේ අපි හිතේ මවා ගත්තට ප්‍රශ්නයක් චිත්‍රයක් වගේ හිතේ මවා ගන්න පුළුවන්. එහෙමයි. සංඥාව කියන්නේ ඒකනේ. ඒතකොට ඒක හඳුනා ගන්නවා මේ තැන් තැන් වල විසිරලා තිබිච්ච ඇටසැකිලි හොඳට මතක තියාගෙන ඒක ධාරණය කරගන්නවා. ධාරණය කරගෙන ආයෙ S2 පියාගෙන මෙනෙහි කරනවා නිකන් සිතුවමක් දිහා බලනවා වගේ. එතකොට ඒ වගේ මේකක් ගලපලා බලනවා. සෝයිමමය කායං උපසංහරති ගලපලා බලනවා මගේ කයටත් මේ දේ තමයි සිද්ධ වෙන්නේ. මගේ කයත් මේකටම මේ වගේ ස්වභාව ඉක්මවා ගිහිල්ලා නැහැ. මේ ආකාරයටමපත් වෙනවා කියලා ඒක අර ගලපා බලනවා. ඉතින් ඒ විදිහට සිත හොඳට නිෂ්කාමී බවට පත් වෙනකන් මේ කයේ තියෙන ඇටසැකිල්ල පිළිබඳ විසිරිච්ච ඇටසැකිල්ල පිළිබඳව නෝනින් විමසීමසා බැලීමක් තමයි මේ 6 වෙනි භාවනා අරමුණින් කරන්නේ. එතකොට ඊළඟ භාවනා ක්‍රම ටික කොහොමද සහය? දැන් ඔන්න ඒ ටිකෙන් ටික භාවනාව දැන් තව ඉස්සරහට යනකොට මේ ඇටසැකිල්ලේම අවසානයේ දැන්
දැන් අර කය මරණයටපත් වෙලා ටික දවසක් ගියාට පස්සේ මේ ශරීරයේ ටික ටික වෙනස් වෙලා පොළොවට පස් වෙලා සත්තු කාලා කුණු වෙලා ජරා වෙලා ගිහලා දැන් ඇට කැබලි දැන් තැන් වල විසිරිච්ච කයනේ. ඊට පස්සේ මේ ශ්‍රාවකයා දකිනවා අට්ටිකානි සේතානි සංකවන්නු පනිභානි. ඒ කියන්නේ මේ ඇටසැකිල්ල සේතානි සුදු පාට වෙලා. ඒ කියන්නේ කාලයක් තිස්සේ දැන් අමුසෝහණිය තිබිලා මේ තැන් වලට විසිරිච්ච ඇට කැබලි. දැන් ඔබ දැකලා සමහරලාට වියලි කලාප වල අපි යනකොට මේ හරක් කොළු සමහරට ගෝන අං මුවාගේ ඔළුවත් එක්කම මුවාං තට්ටුව. එතකොට ඒ වගේ අර සුදු පාටට මේ තියෙන ඒ වගේම සංකවන්න පනිභාණි. සංකවන්න කියලා කියන්නේ මේ හග්ගෙඩිය පාට. දැන් හග්ගෙඩියක තියෙන වර්ණය වගේ සුදු පාටට හැරිච්ච පිරිසිදු වෙලා දැන් අර වැස්සට තෙමිලා අවුවට වේලිලා දි รา පත් වෙලත් නැහැ. තාම දි รา පත් වෙලා නැහැ. දැන් ඊළඟ අවස්ථා දෙකේ තමයි දි รา පත් වීම ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඊළඟ 8 වෙනි එකත් එහා සමානයි. එතකොට 8 වෙනි එකේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අට්ටිකානි පුංජිකතානි තේරෝවාසිකානි. ඒ කියන්නේ අවුරුදු කිහිපයක් ගත වෙලා දැන්. දැන් මේ පරණයට සැකිල්ල. එතකොට ඇට සැකිල්ල මේ අලුත් එකක් නෙමෙයි. දැන් අලුත් එකනේ අර මස්ලී තැවරිලා ඊට පස්සේ තැන් වල විසිරිච්ච ඇට සැකිල්ල. ඊට පස්සේ තියෙන්නේ අවුරුදු ගාණක් ගියපු ඇට සැකිල්ල. ඒ ඇට සැකිල්ල පුංජිකතානි කියන්නේ මේක හරියට මේ අර එකතැන නිකන් ගොඩ ගැහිලා වගේ. එක තැනට ගොඩ ගැහිලා නිකන් කෑලි කෑලි බවට පත් වෙලා අවුරුදු ගාණක් ගියපු ඇට සැකිල්ලක් බොහෝ කාලයක් ගියපු ඇට සැකිල්ලක්. ඒ වගේම 9 වෙනි භාවනා අරමුණත් එහා සමානයි. ඒකෙදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අට්ටිකානි පෝතීනි චුන්නක ජාතානි. දැන් චුන්න කියලා කියන්නේ හුණු බවට. හුණු කුඩු. දැන් අපි කාලයක් ගියාම මේ ඇට සැකිල්ල ශරීරයේ තිබෙන ඇල්ලුවාම අතින් ඇල්ලුවාම මෙහෙම කුඩු කරන්න පුළුවන්. නිකන් අර මේ හුණුගල් මේ පිච්චුවාම කුඩු වෙන්නේ අතින්. අන්න ඒ වගේ ඊළඟට බෙලි කටු පිච්චුවාම කුඩු වෙලා යන්නේ. සුදු පාට පවුඩර් වගේ වෙන්නේ. එතකොට මේ කුඩු බවට පත් වෙලා මේ පූතිනි කුඩු වෙලා ගිහිල්ලා. දැන් ස්වල්පයක් තමයි මේ තැන් වල ඇට කැබලි වල කුඩු බවට පත් වෙන. ඉතා ඉක්මනින් ඇඟිල්ලෙන් පොඩි කරපු ගමන් නැත්නම් කෝටුවකින් පොඩි කරපු ගමන් කුඩු බවට පත් වෙලා යනවා. ඉතින් මේ විදිහට ඒ පොළවේ අවසානය කියන්නේ අවසානයේ දක්වාම මේ කය දි รา පත් වෙලා අවුරුදු ගානකට අවසන් වෙලා යනකම්ම ශ්‍රාවකෙක් නුවණින් විමසා බැලීම තමයි මේ භාවනා 9 භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඉතින් මේකෙදි අට්ටික සංඥා විදිහට අපි 6 වෙනි භාවනා කොටසේ ඉඳන් කෙනෙකුට දැන් සමහර කෙනෙකුට අට්ටික සංඥා මෙහෙම කරන්න පුළුවන්. මම ඒ කාරණාත් පොඩ්ඩක් කියන්න ඕනේ. ඒ තමයි දැන් අර ශරීරය මලකුණ අමුසෝනට දැම්මට පස්සේ ටික ටික මස්ලේ මේ අයින් වෙලා මේ ඇටසැකිල්ල පිරිසුදු බවට පත් වෙන්න කලින් මේ ඇටසැකිල්ලක් විදිහට අපිට මස්ලේ අතරින් පේන ඇටසැකිල්ලක් තියෙනවානේ. එතකොට ශ්‍රාවකයෙකුට අට්ටික සංඥා වඩද්දී මෙනෙහි කරන්න පුළුවන් සිතින් තමන්ගේ ශරීරය මේ වගේ ස්වභාවයට පත් වෙනවා කියලා ඒ තමන්ගේම ශරීරයේ මස්ලේ අතරින් පේන නහරවැල් අතරින් පේන අටසැකිල්ල මෙනෙහි කරනවා මුලින්. ඊට පස්සේ මස්ලේ අයින් කරලා හිතින් ඒ මස්ලේ අයින් වෙච්චි නහරවැල් සම්බන්ධ වෙච්ච ඇටසැකිල්ලක් හැබැයි සුදු පාට නොවිච්චි ටිකක් වෙලා මෙනෙහි කරනවා. ඊට පස්සේ මෙනෙහි කරන්න පුළුවන් මස්ලේ නහරවැල් සියල්ලම අයින් වෙලා සුදු පාටට හැරිච්ච ඇටසැකිල්ලක් තමන්ගේ ශරීරයේ තියෙන බව. ඔය විදිහට ටිකෙන් ටික මෙනෙහි කරලා අට්ටික සංඥාව මතු කරගන්න පුළුවන් තමන්ගේ හිතින් තමන්ගේ ශරීරයට වෙන දේ. එතකොට කෙනෙකුට අට්ටික සංඥාව ඒ විදිහටත් කරන්න පුළුවන්. එතකොට අර ඒ කියන්නේ මරණයටපත් වුණාට පස්සේ මේ ඇටසැකිල්ලට වෙන ක්‍රියාපිළිවෙල මේ භාවනා 9 ඇසුරු කරගෙන ඇටසැකිල්ලක් බවට පත් වෙනකන් ඒ සිතින් ඒ දේ ක්‍රියාත්මක කරනවා. සිතින් ඒක ක්‍රියාවට නංවල බලනවා තමන්ගේ ශරීරයේ තිබෙන ඇටසැකිල්ල දිහා හොඳට නුවණින් විමසා බැලීම තමයි අට්ටික සංඥා විදිහට ඒ විදිහටත් අරමුණ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට 7 8 9 භාවනා අරමුණු වලින් ඒ ඇටසැකිල්ල දි รา පත් වෙලා අවසන් වෙලා සම්පූර්ණ පොළොවට පස් වෙලා නැත්තරම නැති වෙලා යන විදිහ ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඉතින් ඒක අවසානයේ කුඩු දක්වාම ඒ කියන්නේ පුංචි සුළු කියන්නේ කිසිම දෙයක් ඉතුරු නොවි ශරීරයේ සම්පූර්ණ දි รา පත් වෙලා ඇටසැකිල්ල දි รา පත් වෙලා යන ආකාරය විමසලා බලනකොට ඒ ශ්‍රාවකයාගේ හිත નિરાයාසයෙන්ම
නිස්කාමී විරාගී ජීවිතයක් බවට පත් වෙනවා. එහෙමයි සාස. ස්වාමීන් වහන්සේ අද අපිට ඊටාම ලස්සන අපි මේ ලස්සනට හැඩ වැඩ කරන අපි ආශාවෙන් තියන් ඉන්න මේ ශරීරයට වෙන දේ අවසාන මේ පොළවට පස් බවට පත් වෙන ස්වභාවයට එනකන් අපි මේ පරිහරණය කරන හෝ ඒවා අපි ආශා කරන දෙයක් හෝ ඒවා හැම දෙයකම වෙන දේ තමයි අද අපිට අපේ ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරලා දුන්නේ. උතුම් විරාගී සිතකට ආශා කරන කෙනෙකුට පින්වත්නි ඔන්න පුරුදු කරගන්නවා නම් උතුම්ම භාවනාවන් ටිකක්. ඉතින් මේ විදිහට අද අපිට මේ විරාගී භව ඇතිවීම පිණිස මේ උතුම් කාරණාවන් කියලා දුන්න අපේ පින්න ස්වාමීන් වහන්සේට මුලින්ම අපි පුණ්‍ය ආනුමෝදනා කර සිටිමු. අපේ පින්න ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් බාධා කරදර වලින් තොරව සුවසේ අපේ ස්වාමීන් වහන්සේටත් තව තවත් පින්දහන් ජීවිතෙත් එක්රැස් කරගනිමින් උතුම් පිළිවෙතේ දෙන්න අපේ පින්න ස්වාමීන් වහන්සේටත් මේ රැස් කරන්නව සීල පිං ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. අද මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නිවසන පින්වත් දිනේගේ දායකත්වයෙන් යුක්තව රැසු සීල පින් කැමති සියලු දෙවියන් අනුමෝදන් වෙත්වා. සක්දෙව් රජුන්, සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවිවරුන්, මේ පින්බීමට අධිග්‍රහිත සියලු දෙවියන්, සුමන සමන් දෙවිවරු දුන්න පුල්වන් දෙවිවරු දුන්න ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම් ගොත්වාසී ප්‍රදේශ බාහිර සියලු දෙවියෝ මේ පින් අනුමෝදන දිව්‍යාව සවර්ණ සප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බලයෙන් වැඩිත්වා. පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටත් ඒ දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙසෙන පින්න දියණියටත් සීල ආරක්ෂාව රැකවරණ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම පින්වත් දියණිය නමින් මිය පරලෝ යන්ට යෙදුණු ඔබ අප නමින්ද මිය පරලෝ ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සීල ඥාතීන්ද මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ පින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙසෙන ඒ පින්වත් දියණියට මේ පින් අනුමෝදන්නේ දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. සුවසේ පින්දහම් කටයුතු නිරත වෙමින් මේ පින්වත් දියණියටත් ගෞතම බුදුසසුනේ සැබෑම ශ්‍රාවක දියණියක් බවට පත් වෙන මේ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින විශේෂයෙන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මේ අද මේ දායකත්වයේ දරුවේ පින්වත් දියණියගේද ප්‍රධාන අරමුණ වන්නේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වීම තමයි මේ පින්වත් දියණිය අද දායකත්වයක් දරලා තියෙන්නේ. ඉතින් අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් ගුරු දෙවිඳුන්ද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාභෝධය පිණිස මේ පින් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පින ලක්වාසී ලෝවාසී සීල පින්න ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට දනුමෝදන්ව මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. උතුම් ධර්මාභෝධය පිණිස මේ පින් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමාපිය ගුරුවරණයද හිත මිතුරු ඇතුළු සෑම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව් උපකාර කරන නන් අයරින් උදව් උපකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන හැම දිනාටත් මේ පිං සමලස අනුමෝදන් ඊ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. උතුම් ධර්මාභෝධිය පිණිස ඔබ අප හැම දිනාට මේ රැස් කරන්නා වූ සියලු පිං ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.